තෙරුවන් සරණයි අයිබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය අදත් අපි ආරම්භ කරන්නට සූදානම් බෞද්ධ සංස්කෘතිය පොතට අදාළව. දෙවැනි දවස. පළවෙනි දවසේ අපි බෞද්ධ සංස්කෘතිය පොතේ පළවෙනි පාඩමේ ගොඩක් තොරතුරු කතා කළා. චාරිත්‍ර වාරිත්‍ර ගැන තමයි ප්‍රධාන වශයෙන් කතා කළේ. මේ පාඩමේදී සිරිත් විරිත් කියන එක හඳුනා ගැනීම. එහෙම නැත්නම් සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර විරමණ සමාදාන හෙවත් සීලයට මේ සිරිත් විරිත් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක කතා කළා. සීලේ ප්‍රභේද ගැන කතා කළා. ඒ හැම දෙයක්ම කතා කරලා අපි පිරිවෙන දහම් පාසල කියන මේ YouTube නාලිකාව, Facebook page එක, ඒ වගේම දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන සමූහයේ group එක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ හැම එකක් ඔස්සේම මේ දිනවල දහම් පාසල් අධ්‍යාපනය සඳහා යම්කිසි බාධාවක් දහම් පාසල් අධ්‍යාපනය සඳහා විතරක් නෙවෙයි අනිත් හැම දෙයකටම බාධාවක් එල්ල වෙලා තියෙන නිසා එය මගහරවා ගනිමින් නිවසේ ඉඳලා හරි මේ අධ්‍යයන කටයුතු සිද්ධ කරන්නට පහසු වෙන විදිහට මේ ඉගැන්වීම් හැම එකක්ම මඟ පෙන්වීම අපි සිද්ධ කරනවා. ඉතින් බෞද්ධ සිරිත් විරිත් වල පදනම කියන එක යටතේ අපි ගොඩක් කාරණාවන් කතා කළා. බෞද්ධයාගේ නිවන් මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව. ඒ ත්‍රිශික්ෂාව අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ගීකරණය කළා. ඒ වගේම ලැජ්ජා බය දෙක, හිරි සහ ඔත්තප්ප කියන දෙක සීලයත් එක්ක සම්බන්ධ වෙන විදිහ අපි කතා කළා. චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය විදිහට සීලේ ප්‍රභේද දෙකක් අපි කතා කරලා තියෙනවා. ඊට අමතරව සීලේ ප්‍රධාන බෙදීම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සඳහා, සාමණේර සාමණේරීන් වහන්සේලා සඳහා, ගිහියන් සඳහා වෙන් වෙලා තියෙන විදිහ අපි කතා කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රතිසන්නිස්ෘත සීලය කියන විදිහට විශේෂ බෙදීමකට අනුව සීලේ දක්වලා තියෙන ආකාරයත් අපි ගිය සතියේදී කතා කළා. අපි මේ සතියේදී පාඩමේ දෙවැනි කොටස සම්පූර්ණව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි බලමු මොනවද කතා කරන්නට තියෙන්නේ කියලා. පළවෙනියටම සඳහන් වෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. පොත පෙරලා ගන්න. පොත පෙරලාගෙන අපි බලමු මේ කොටසේදී සාකච්ඡා කරන්නට තියෙන දේවල්. උපසපන් භික්ෂුණීයන් සඳහා, භික්ෂුණීන් වහන්සේලා සඳහා තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පනවලා තියෙන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අයිති වෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සඳහා. උභය ප්‍රාතිමෝක්ෂය. මේ ප්‍රාතිමෝක්ෂයේදී භික්ෂුන් වහන්සේලා සඳහා විනය නීති ශික්ෂාපද 220කුත්, භික්ෂුණීන් වහන්සේලා සඳහා ශික්ෂාපද 311කුත් දක්වලා තියෙනවා. මේ ශික්ෂාපද සියල්ලම තමයි ප්‍රාතිමෝක්ෂයේ විදිහට සැලකෙන්නේ. උභය ප්‍රාතිමෝක්ෂයේ විදිහටත් සැලකෙනවා. ප්‍රාතිමෝක්ෂය උපසම්පදා භික්ෂුන් වහන්සේලා සඳහා තියෙන ප්‍රාතිමෝක්ෂය භික්ෂු ප්‍රාතිමෝක්ෂය, භික්ෂුණීන් වහන්සේලා සඳහා භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය විදිහට උභය ප්‍රාතිමෝක්ෂය කොටස් දෙකක් දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලුම ශික්ෂාපද ඇතුළත් වෙනවා උපසම්පදා භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සඳහා දේශනා කරලා තියෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුල. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උපසම්පදා භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සඳහා පනවලා තියෙන සියලුම ශික්ෂාපද. අනෙක් කවර සීලයක් වුවද එහි ඇතුළත් වන බවද කිව යුතුයි. අනෙක් මොනම සීලයක් වුණත් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඇතුලේ අන්තර්ගත වෙන්න පුළුවන්. ඒකට හේතුව භික්ෂු සහ භික්ෂුණී කියන දෙපිරිස සඳහා බුදුරජාණන් වහන්සේ පනවා වදාළ සියලු ශික්ෂාපද මේ කොටසේ ඇතුළත් වෙන නිසා. ඊළඟට අපි බලමු ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ චාරිත්‍ර කියන එක යටතේ ගන්න පුළුවන් කොටස් ගොඩක් තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ තුලත් එහෙම නැත්නම් ප්‍රාතිමෝක්ෂය මගිනුත් භික්ෂූන් වහන්සේලාගේ සිරිත් විරිත් කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා කියන එක අපිට මේ කරුණු ටික අවධානය යොමු කළාට පස්සේ පැහැදිලි වෙනවා.
තමා වසන ප්‍රදේශයේ පිරිසිදු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන ශික්ෂාපද භික්ෂු සහ භික්ෂුණී කියන දෙපිරිසටම පනවපු ශික්ෂාපද ගොඩක් තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ යටතේ තමන් වාසය කරන්නා වූ ප්‍රදේශයේ පිරිසිදුව තබා ගැනීම සඳහා පනවපු ශික්ෂාපද තියෙනවා. රෝගීන්ට මහල්ලන්ට සිල්වතුන්ට උපස්ථාන කිරීම සිදු කළ යුතුයි කියන එක පනවමින් ඒ සිදු කළ යුතු ආකාරයන් ගැන ශික්ෂාපද පනවලා තියෙනවා. ඒවත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට ඇතුළත්. රෝගීන්ට මහල්ලන්ට සිල්වතුන්ට උපස්ථාන කිරීම කියන කාරණාවත් භික්ෂුන් වහන්සේලා විසින් කළ යුතු චාරිත්‍ර විදිහට තමයි සැලකෙන්නේ. ගුරුවරුන්ට වැඩිහිටියන්ට දාගැබ් හා බෝධීන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීම. ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කිරීම, වතාවත් කිරීම, වැඳුම් පිදුම් කිරීම. ඊට අමතරව මෙන්න මේක වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේලා දාගැබ් සහ බෝධීන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීම කළ යුතුයි. පිනෙහි දැක්වෙන විදිහට ශික්ෂාපද පනවන විදිහට අනිවාර්යයෙන්ම දාගැබ් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වැඳුම් පිදුම් කරන්නට නිර්මාණය කරගන්නා වූ නිර්මාණයක්. එතකොට මේ දාගැබ් වහන්සේට භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන් වැඳුම් පිදුම් කළ යුතුයි. බෝධීන් වහන්සේලාට වැඳුම් පිදුම් කළ යුතුයි කියලා ශික්ෂාපද පැනවිලා තියෙනවා. රජ මැති වෙසඟනන් සහ මිත්‍යා දෘෂ්ටිකයන් ඇසුරු නොකර කටයුතු කිරීමත් අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේලා විසින් කළ යුතුයි. විනෝදාස්වාදයේ සඳහා දර්ශන බැලීමෙන් වැළකීම, ධර්මයේ ඉගෙනීම සහ පිළිපැදීම. ධර්මයේ ඉගෙන ගත යුතුයි. අනිවාර්යයෙන්ම ධර්මයේ පිළිපැදිය යුතුයි. ඇඳුමෙහි පැළඳුමෙහි හා හැසිරීමෙහි සංවර වීම. ඇඳුමෙහි පැළඳුමෙහි හා හැසිරීමෙහි සංවර වීම. ඇඳුම් පැළඳුම් සහ හැසිරීම සංවරයෙන් යුක්තව පවත්වා ගත යුතුයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ මේවා ඇතුළත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ ප්‍රාතිමෝක්ෂය තුළ මේවා වෙනමම ශික්ෂාපද විදිහට දක්වලා තියෙනවා. මෙතනදී මේ ශික්ෂාපද අපිට දක්වන්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සාමාන්‍ය අපේක්ෂා කරන්නේ අදහස් වෙන්නේ මොකක්ද කියලා මෙතනදී අපිට වැදගත් වෙන කරුණු ගොඩක් කියලා දෙනවා. මෙන්න මේ දේවල් වල නිරත වීම සඳහා අවශ්‍ය ශික්ෂාපද තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පැනවිලා තියෙන්නේ. තමන් වාසය කරන ප්‍රදේශයේ පිරිසිදුව තබා ගැනීම හා සම්බන්ධ දේවල්, රෝගීන්ට මහල්ලන්ට සිල්වතුන්ට උපස්ථාන කිරීම හා සම්බන්ධ සිරිත් විරිත්, ගුරුවරුන්ට වැඩිහිටියන්ට සහ දාගැබ් වහන්සේලාට බෝධීන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීම හා සම්බන්ධ සිරිත් විරිත්, රජමැති වෙසඟනන් සහ මිත්‍යා දෘෂ්ටිකයන් ඇසුරු නොකිරීම හා සම්බන්ධ සිරිත් විරිත්, විනය ශික්ෂාපද, විනෝදාස්වාදයේ සඳහා දර්ශන බැලීමෙන් වැළකීම සඳහා පනවපු ශික්ෂාපද, ධර්මයේ ඉගෙනීම හා ධර්මයේ පිළිපැදීම හා සම්බන්ධ ඉගැන්වීම, ඇඳුමෙහි පැළඳුමෙහි හා හැසිරීමෙහි සංවර වීම කියන කාරණාවන් මේවා හැම එකක්ම චාරිත්‍ර සීල කොටසට වැටෙනවා. ඔබට අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට ඇතුළත් වෙන චාරිත්‍ර ගණයෙහි සැලකෙන භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා, උපසම්පදා භික්ෂුන් සහ භික්ෂුණීන් වහන්සේලා අනුගමනය කළ යුතු සිරිත් විරිත් 4ක් නම් කරන්නට කියලා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට අයත් චාරිත්‍ර සීල කියන කොටස යටතේ දැක්විය හැකි භික්ෂු භික්ෂුණීන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු සිරිත් විරිත් 4ක් නම් කරන්නට කියලා. ඔබට යටින් පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. දස අකුසලින් වැළකීම වාරිත්‍ර සීලයට ඇතුළත් වේ. වාරිත්‍ර සීලය දස අකුසල්, ඒ දස අකුසල් වලින් වැළකීලා සිටීම තමයි වාරිත්‍ර කියලා කියන්නේ. වැළකීම, වේරමණී. සිල්වලදී අපි මීට කලින් කොටසෙදී පළවෙනි කොටසෙදී කතා කළා වේරමණී කියන එක. වේරමණී කියලා කියන්නේ වෙන්වීම. සතුන් මැරීම ආදී දස අකුසල් වලින් වෙන්වීම. වාරිත්‍ර සීලය.
එතකොට චාරිත්‍ර සීල විදිහට සලකපු කතා කරපු උඩින් අපි කතා කරපු කරුණු සියල්ලක්ම චාරිත්‍ර විදිහට සිදු කිරීමත් දස අකුසල් වලින් වැළකීම හෙවත් වාරිත්‍ර සීලයත් කියන මේ දෙකම තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට සීලේ ප්‍රභේදය ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය. මනසද සමගින් පංචේන්ද්‍රයන් සංවර කර ගැනීම මේට ඇතුළත් වේ. මනසද සමගින් පංචේන්ද්‍රයන් මොනවද පංචේන්ද්‍රයන්? ඇස, කන, නාසය, දිව, ශරීරය. චක්කු, සෝත, ගහන, જીවහා, කාය. ඇස, කන, නාසය, දිව, ශරීරය. පංචේන්ද්‍රයන් මනසත් එක්ක සලායතන කියලා කියනවා. මන. ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස. මෙතනදී මනසත් කියනවා පංචේන්ද්‍රයන් සහ මනස සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවර සීලයට ඇතුළත්. ඉන්ද්‍රිය සංවර සීලයට ඇතුළත් වෙනවා මනස සමග පංචේන්ද්‍රයන් සංවර කර ගැනීම. ලෝභ, දෝෂ, මෝහ යන තුන් දොසින් ඇස, කන, නහය, දිව, ශරීරය සහ මනස වැරැද්දට වැටීමට ඉඩ නොදී රැක ගැනීම ඉන්ද්‍රිය සංවර සීලයයි. එහෙනම් ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මොකක්ද? ඉන්ද්‍රිය සංවර සීලයේ යටතේ දැක්වෙන සංවර කරගත යුතු ඉන්ද්‍රියන් මොනවාද? ඉන්ද්‍රියන් පහ මොනවාද? ඉන්ද්‍රිය සංවර සීලයේ යටතේ දැක්වෙන භික්ෂුන් වහන්සේ විසින් සංවර කරගත යුතු ඉන්ද්‍රියන් පහ මොනවාද කියලා. ඔබට පුළුවන් යටින් පිළිතුරු ලබා දෙන්නට. ආජීව පාරිශුද්ධ සීලය ඊළඟ සීලය. ආජීව පාරිශුද්ධ සීලය. වෙන අදහස් කරන්නේ ධාර්මික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පාරිශුද්ධ තත්ත්වය රැකීමයි. ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වෙන පිරිසිදුකම ඇති කර ගැනීම තමයි ආජීව පාරිශුද්ධ සීලය. ධාර්මික ජීවිතයක් ගත කිරීමට නම් අවශ්‍ය පිරිසිදුකමක්. පිරිසිදු විදිහට නිවැරදි විදිහට ජීවත් විය යුතුයි. එහෙනම් ආජීව කියලා කියන්නේ ජීවත් වීම, දිවි ගෙවීම. දිවි ගෙවීම පිරිසිදුව නිවැරදිව කළ යුතුයි. ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් විය යුතුයි. හොරකමෙන් වැළකීලා ජීවත් විය යුතුයි. කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකීලා ජීවත් විය යුතුයි. මුසාවාදයෙන් වැළකීලා ජීවත් විය යුතුයි. කේලම් කීමෙන් වැළකීලා පරුස වචන නොකියා ජීවත් විය යුතුයි. තම සීලය පිළිබඳව රැවටිලි කතා කීමෙන් වැළකීම ආජීව පාරිශුද්ධ සීලයට ඇතුළත් වේ. ආජීව පාරිශුද්ධ සීලයට ඇතුළත් වැළකිය යුතු දේවල් මොනවාද? ආජීව පාරිශුද්ධ සීලයේ යටතේ දැක්වෙන වැළකිය යුතු ජීවිතය පිරිසිදු කර ගැනීම සඳහා පුද්ගලයා විසින් වැළකිය යුතු එහෙම නැත්නම් වාරිත්‍ර මොනවාද? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමීහ වරදව හැසිරීමෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, තමන් සිල්වත් කියලා තම සීලය පිළිබඳව රැවටිලි කතා කියලා තමන් සිල්වත් කියලා පෙන්නලා ප්‍රත්‍ය ලබා ගැනීමෙන් වෙන්වීම ආජීව පාරිශුද්ධ සීලය. ජීවත් වීම සඳහා සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීහ වරදව හැසිරීම, මුසාවාදයෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, තමන්ගේ සීලය පිළිබඳව රැවටිලි කතා කියලා ජීවත් වීමට ජීවනෝපායන් නිර්මාණය කරගන්නේ නැතිව ජීවත් වීම තමයි ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. ඊළඟ සීලය ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. අපි මුලින්ම කතා කළේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය. ඊළඟට ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. නැවත වතාවක් කියන්නම්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය කියන සතර සංවර සීලයේ කොටස්. සතර සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය,
ඉන්ද්‍රිය සංවර සීලය, ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සන්නිස්ෘත සීලය. අපි ඔබට නැවත වතාවක් ප්‍රශ්නයක් ලබා දෙනවා. ප්‍රශ්නය තමයි සතර සංවර සීලය නම් කරන්න. ප්‍රත්‍ය සන්නිස්ෘත සීලය ගැන ඊට පස්සේ අපි කතා කරමු. ප්‍රත්‍ය සන්නිස්ෘත සීලය සතර සංවර සීලයෙහි එක සීලයක්. සිවුර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පච්චය. චීවර, සිවුරු, පිණ්ඩපාත, ආහාරපාන, සේනාසන, වාසස්ථාන, ගිලානපච්චය, ගිලන්පස හේවත් බෙහෙත් හේත් යන සිව්පස පිළිබඳව ලෝභ දේශ, ලෝභ දෝෂ, ලෝභ ද්වේෂ සහ මෝහ, ලෝභ ද්වේෂ සහ මෝහ සහ මෝහ සිතුවිලි ඇති කර නොගැනීම, එවත් ප්‍රත්‍යවේක්ෂා පිළිගැනීම, ප්‍රතිවේක්ෂා කොට ප්‍රත්‍ය පිළිගැනීම හා වැළඳීම ප්‍රත්‍ය සන්නිස්ෘත සීලයට ඇතුළත් වේ. ප්‍රත්‍ය සන්නිස්ෘත සීලය කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන සිතුවිලි වලින්. අකුසල මූල තමයි මේවා. අපි අභිධර්මයේදී කතා කරනවා අකුසල මූල විදිහට සැලකෙන ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන අකුසල මූලයන්ගෙන් තොරව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය, ගිලානපච්චය කියන මේ සිව්පසය පරිභෝජනය කිරීම තමයි ප්‍රත්‍ය සන්නිස්ෘත සීලය කියලා කියන්නේ. ප්‍රත්‍ය හතර තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. සිව්පසේ නම් කරන්නට කියලා ප්‍රශ්නයක් ආවොත්, එහෙම නැත්නම් ප්‍රත්‍ය සන්නිස්ෘත සීලය කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්නට එන්න පුළුවන්. ඒ නිසා ලෝභ දෝෂ මෝහ කියන අකුසල සිතුවිලි වලින් තොරව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය කියන මේ සිව්පසේ ලබා ගැනීම තමයි ප්‍රත්‍ය සන්නිස්ෘත සීලේ විදිහට සලකන්නට පුළුවන්කම තියෙන්නේ. ඉහත ලුහුඬින් දක්වා ඇති සීලයෙහි ගිහි පැවිදි කවුරුනුත් විසින් දෛනික ජීවිතයේදී අනුගමනය කළ යුතු සිරිත් විරිත් ඇතුළත් වේ. අපි උඩින් කතා කරපු විස්තරවල ඇතුළත් වුණා. ලුහුඬින් කියලා කියන්නේ කැටියෙන් දක්වපු තොරතුරු වලින් අපිට පැහැදිලි වුණා ගිහි පැවිදි කියන දෙපාර්ශවයේම දෙපක්ෂේම කොයි විදිහටද ක්‍රියා කළ යුතු වෙන්නේ, මොනවද අනුගමනය කළ යුතු දේවල් වෙන්නේ කියලා අපි ගොඩක් දේවල්, ගොඩක් කාරණාවන් එතනදී සාකච්ඡා කළා. එහෙනම් ඔබට ගොඩක් දේවල් කටපාඩම් කරගන්නට තියෙනවා, මතක තබා ගන්නට තියෙනවා. ඒ දේවල් අනිවාර්යයෙන්ම ඔබ මතක තබාගත යුතුයි. නැවත නැවත කියවලා කෙටි සටහන් හදාගෙන මේවා පාඩම් කරන්නට ඕන. එතකොට තමයි හොඳ දැනුමක් ඔබට ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නේ. විභාගයට పూర్ව සූදානමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු සිරිත් විරිත් වල අභිමතාර්ථ කියන අනුමාතෘකාව යටතේ තියෙන පාඩමේ ඊළඟ කොටස. සිරිත් විරිත් වල අභිමතාර්ථ. සිරිත් විරිත් එහෙම නැත්නම් චාරිත්‍ර, වාරිත්‍ර, සමාදාන, විරමණ කියන අපි ඒ වචන වලින් කතා කළේ සිරිත් විරිත්. ඒ සිරිත් විරිත් වල අභිමතාර්ථයක් තියෙනවා. අභිමත අර්ථයක් තියෙනවා. ඒ සිරිත් විරිත් වලින් අදහස් කරන්නේ මොකක්ද කියලා අපි ඊළඟට දැන හඳුනා ගන්නට ඕන, අවබෝධ කර ගන්නට ඕන. සිරිත් විරිත් රැකීමේ අභිමතාර්ථ කවරේද? සිරිත් විරිත් ආරක්ෂා කිරීමේ අභිමතාර්ථය එහෙම නැත්නම් අරමුණ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් සඳහා ශික්ෂාපද පැනවීමේදී අරමුණු හෙවත් අභිමතාර්ථ 10ක් දක්වා ඇත. ශික්ෂාපද පැනවීමේදී බුදුරජාණන් වහන්සේ අභිමතාර්ථ අරමුණු අදහස් 10ක් දක්වලා තියෙනවා. මේවා සිරිත් විරිත් වලද අභිමතාර්ථ වශයෙන්ද සැලකිය හැකිය.
මේවා සිරිත් විරිත් වලත් අභිමතාර්ථය අරමුණ විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. සංඝයාගේ යහපත් බව සඳහාය සංඝ සුට්ඨුතාය සංඝයාගේ යහපත් බව සඳහා සංඝ සුට්ඨුතාය පළවෙනි කාරණේ. බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පැනවීමේ අභිමතාර්ථ 10න් කොටසක් අපිට නම් කරන්නට වෙනවා සංඝයාගේ යහපත සඳහා. පළවෙනි කාරණේ සංඝ සුට්ඨුතාය. පළවෙනි එක සංඝ සුට්ඨුතාය. දෙවෙනි එක සංඝ පහසුතාය. සංඝයාගේ පහසුව සඳහා. සංඝ පහසුතාය සංඝයාගේ යහපත පහසුව සඳහා. නොහික්මුණු පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිසය. දුම්මං කූනං පුද්ගලානං නිග්‍රහය. දුම්මං කූනං පුද්ගලානං නිග්‍රහය. දුම්මං කූනං කියලා කියන්නේ නිග්‍රහ කළ යුතු පුද්ගලයන්ට. දුම්මං කූනං පුද්ගලානං කියලා කියන්නේ නිග්‍රහ කළ යුතු නොහික්මුණු පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස. නිග්‍රහ කළ යුතු කෙනෙක් නම් හික්මීමක් නැති කෙනෙක් නම් විනය නීති ආරක්ෂා කරන්නේ නැති කෙනෙක් නම් ඔහු ඒ විදිහට චෝදනා ලැබිය යුතු නිග්‍රහ කළ යුතු කෙනෙක් වෙනවා. ඒ වගේ අයට නිග්‍රහ කරන්න තමයි ශික්ෂාපද පනවලා තියෙන්නේ. පේසලානම් භික්ඛූනම් පහසු විහාරාය හික්මුණු ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලාගේ පහසුව සඳහා. නොහික්මුණු සහ හික්මුණු කියන දෙපිරිසක්ම එකට ජීවත් වෙනකොට නොහික්මුණු අය නිසා හික්මුණු භික්ෂුන් වහන්සේලාට පහසුව නැති වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? නොහික්මුණු අයට නිග්‍රහ කරලා ඒ අයව ප්‍රතික්ෂේප කරලා ඒ අය වැරදි වලින් මිදවීම සඳහා ප්‍රතික්ෂේප කරලා කියන්නේ ඒ අය වැරදින් తాවකාලිකව හෝ දඬුවම් වලට පමුණුවලා ඒ අයව තියලා අවසානයේදී අයව නැවත හික්මවීමට ආයති සංවරෙහි පිහිටවන්නට වගේම පේසලානම් භික්ඛූනම් පාසු විහාරාය ශික්ෂාකාමී භික්ෂූන්ගේ පහසු විහරණය සඳහා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවනවා. මෙලොවදී ඇතිවන ආශ්‍රවයන්ගෙන් ආරක්ෂා වීම පිණිස මෙලොවදී ඇතිවෙන්න පුළුවන් ආශ්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය. දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය. දිට්ඨ ධම්මිකානං කියලා කියන්නේ මෙලොව ඇතිවෙන්නට පුළුවන් දේවල් ආසවානං ආශ්‍රවයන්ගෙන් කෙලෙස් වලින් සංවරය ලැබීම. මෙලොවදී ඇතිවෙන ආශ්‍රවයන්ගෙන් මේ ලෝකේ අපි ජීවත් වෙනකොට භික්ෂුන් වහන්සේලාට ඇතිවෙන්නා වූ වැරදි සහගත සිතුවිලි වලින් සංවර භාවය ඇති කරවන්න ශික්ෂාපද පනවලා තියෙනවා. පරලොවදී ඇතිවිය හැකි ආශ්‍රව දුරු කිරීම පිණිස පරලොවදී භික්ෂුන් වහන්සේලාට ආශ්‍රවයන් ඇති වෙන්න පුළුවන්. ඒකින් වැළැක්වීම සඳහා සම්පරායිකානං ආසවානං පටිඝාතාය. සම්පරායිකානං ආසවානං පටිඝාතාය. 6 වෙනි කාරණේ. නොපැහැදුන උන්ගේ පැහැදීම ඇතිවීම පිණිස නොපැහැදුණු අයගේ පැහැදීම ඇති කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවනවා. අප්පසන්නානං පසාදාය අප්පසන්නානං වා පසාදාය. ප්‍රසාදයට පත් වෙලා ඉන්න නොපැහැදුණු අයගේ පැහැදීම ඇති කිරීම පැහැදුණු අයගේ පැහැදීම තවත් වැඩි දියුණු වීම පිණිස පැහැදුණු අයගේ පැහැදීම තවත් වැඩි දියුණු වීම සඳහා පසන්නානං භීයෝ භාවාය. පසන්නානා භීයෝ භාවාය. පසන්නානං වා භීයෝ භාවාය. පැහැදුණු අයගේ වැඩි පැහැදීම සඳහා සද්ධර්මය බොහෝ කලක් පැවැත්ම සඳහා සද්ධම්මට්ඨිතිය. සද්ධර්මයේ වැඩි කලක් පැවතීම සඳහා සද්ධම්මට්ඨිතිය. හික්මීමට අනුබල දැක්වීම සඳහා විනයානුග්‍රහය. හික්මීම සඳහා අනුග්‍රහය දැක්වීමට. හික්මීම සඳහා අනුග්‍රහය දැක්වීමට. ඉතින් මේවා ඔබ කොලයක ලියාගෙන කීප වතාවක්ම කියවලා පාඩම් කරගන්න. අනිවාර්යයෙන්ම මේවා ගොඩක් වැදගත් වෙනවා.
අපිට දහම් පාසල් අවසාන විභාගයේදීත් ඒ වගේම ධර්මාචාර විභාගයේදීත් මේවා වැදගත් වෙනවා. අපි බලමු පහුගිය අවුරුදු වල ප්‍රශ්න යොමු වෙලා තියෙනවද කියලා. ඔව්. මේ වරසවලදී ඒ කොටසින් ප්‍රශ්නයක් යොමු වෙලා නැහැ. හොඳයි. අපි නැවත වතාවක් පාඩමට අවධානය යොමු කරමු. කෙසේ නමුත් මේ වරසවලදී ඔබට පුළුවන්කම තියෙනවා ඒ කොටස් වලින් ප්‍රශ්න යොමු වෙන්නට. භික්ෂුන් වහන්සේලාගේ හික්මීම ඇති කිරීම සඳහා විනය නීති පනවලා තියෙන අරමුණු 10ක් අනුව ඒ අරමුණු 10 එහෙම නැත්නම් විනය ශික්ෂාපද පැනවීමට හේතු වෙච්ච කරුණු 10 මොකක්ද කියලා අපිට මතක තියෙන්නට වෙනවා. ඉහත සඳහන් කරුණු බුදුරජාණන් වහන්සේ විසින් සංඝයා වහන්සේ අරමුණු කොට දේශනා කරනු ලැබුවත් සංඝයා වහන්සේලා එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා අරබයා තමයි දේශනා කරලා තියෙන්නේ. සංඝයා යන්න සමාජයේ වශයෙන් අර්ථකථනය කළ කල්හි එම අරමුණු පොදුවේ පැවිදි සමාජයේ මෙන්ම ගිහි සමාජයේ වෙතද බෙහෙවින් ගැළපෙන බව කිව යුතුය. සංඝයා කියන එක අපි විශේෂ කරලා ගත්තොත් සමාජය කියලා. සංඝ කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම. බුදුරජාණන් වහන්සේ බික්ක බෝ කියලා කතා කරලා තියෙන ආමන්ත්‍රණය කරලා තියෙන්නේ ගිහි පැවිදි කියන දෙපාර්ශවයටම. ඒ නිසා සංඝයා යන්න සමාජයේ වශයෙන් අර්ථකථනය කළ කල්හි එම අරමුණු පොදුවේ පැවිදි සමාජයේ මෙන්ම ගිහි සමාජයේ වෙතද බෙහෙවින් ගැළපෙන බව කිව යුතුය. ඔබට පුළුවන් පිළිතුරු ලියලා අපේ සමූහයට එවන්නට පුළුවන්කම තියෙනවා. සමූහයේ පළ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ පිටුවේ පළ කරන්නටත් පුළුවන්කම තියෙනවා. පිළිතුරු ලියලා ඡායාරූපයක් අරගෙන ෆොටෝ පින්තූරයක් අරගෙන ඔබට පුළුවන් අපේ පේජ් එකට එහෙම නැත්නම් අපේ සමූහයට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ අපි ඒවට ලකුණු ලබා දීම සිද්ධ කරනවා. ඉහත සඳහන් කළ අභිමතාර්ථ සැලකිල්ලට ගත් කල සිරිත් විරිත් වලින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු ගොඩවල් 3ක් වශයෙන් සංක්ෂිප්ත කර දැක්විය හැකිය. එනම් ඉහත සඳහන් කළ අභිමතාර්ථ සැලකිල්ලට ගත්තට පස්සේ ඉහත සඳහන් කළ අභිමතාර්ථ කියන්නේ විනය නීති ශික්ෂාපද විනය ශික්ෂාපද පැනවීමට හේතු වෙච්ච අභිමතාර්ථ ගත්තම ඒවා සිරිත් විරිත් වලින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු 3ක් ගොඩවල් 3ක් යටතේ සංක්ෂිප්ත කරලා කෙටි කරලා දක්වන්නට පුළුවන්. මොනවද? පුද්ගලයාගේ අභ්‍යන්තර ශික්ෂණය ඇති කිරීම සඳහා ශික්ෂාපද පනවලා තියෙනවා. ශික්ෂාපද පනවන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තර ශික්ෂණය ඇති කිරීම. පුද්ගලයාගේ කියලා කිව්වා මේ පුද්ගලයාගේ අභ්‍යන්තර ශික්ෂණය තිබෙන්නේ නැත්නම් සමාජයේ අයහපත පිණිස ඔහුගේ හැසිරීම බලපානවා. දුටුවන් පහදවන බාහිර පැවතුම් ඇති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. සමාජයේ සාමූහික පැවැත්ම පහසු කිරීම සඳහා සමාජයේ සාමූහික පැවැත්ම විනය ශික්ෂාපද කඩමින් වැරදි කරමින් ජීවත් වෙනවා නම් එතනදී ගැටලුවක් නිර්මාණය වෙනවා. සමාජයේ අනිත් අයට යහපත් විදිහට ජීවත් වෙන්නට බැරි වෙනවා. එහෙනම් ශික්ෂාපද පැනවීම තුළින් බලාපොරොත්තු වෙලා තියෙන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තර ශික්ෂණය ඇති කිරීම, දුටුවන් පහදවන බාහිර පැවතුම් ඇති කිරීම, සමාජයේ සාමූහික පැවැත්ම පහසු කිරීම කියන කාරණාවන් සඳහා තමයි ශික්ෂාපද පනවලා තියෙන්නේ. ඊළඟට ගොඩක් වැදගත් වෙන කොටසක් මේ පාඩමේ තියෙනවා. ඒ තමයි ගිහි පැවිදි වෙනස කියන කොටස. ගිහි පැවිදි වෙනස. ගිහි සහ පැවිදි කියන දෙපක්ෂේ වෙනසක් තියෙනවද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසක් යටතේ තමයි බුදුරජාණන් වහන්සේ මේ බෞද්ධ පිරිස හඳුන්වලා තියෙන්නේ. අපි බලමු බුදුදහමට අනුව ගිහි සහ පැවිදි කියලා වෙනසක් අපිට හඳුනා ගන්නට පුළුවන්ද කියලා. බෞද්ධ සිරිත් විරිත් වල පදනම
වශයෙන් මෙතෙක් අපගේ සැලකිල්ලට වැඩි වශයෙන් යොමු වූයේ පැවිදි විනය කෙරෙහි. පැවිදි විනය කෙරෙහි තමයි අපි වැඩිපුරම අවධානය යොමු කළේ මුලින් කතා කරපු කොටස් වලින්. ඉතින් බෞද්ධ ගිහියාගේද පැවැත්ම සඳහා පැවිදි චාරිත්‍රම යොදා ගැන්නුමේ යුක්ති සහගත භාවයේද මෙහිදී සලකා බැලීම වටී. එහෙනම් මෙතනදී කියනවා බෞද්ධ ගිහියාගේද පැවැත්ම සඳහා පැවිදි චාරිත්‍රම යොදා ගැනුමේ පැවිදි චාරිත්‍රම ගිහියාගේ පැවැත්ම සඳහාත් ගිහියාගේ යහපත සඳහාත් පැවිදි පක්ෂයේ චාරිත්‍රම යොදා ගැනීමේ යුක්ති සහගත බව කොයි විදිහටද පවතින්නේ කියලා කතා කරන එක වැදගත් වෙනවා වටිනවා කියලායි සඳහන් කරන්නේ. එහෙනම් අපි මෙතනදී කතා කරන්නේ පරමාදර්ශී භික්ෂු ජීවිතය ආදර්ශයට පත් කරගෙන ආදර්ශයට අරගෙන සමාජයේ පෙනී සිටින ගිහියාට සහ පැවිද්දාට කියන දෙපක්ෂයටම අංශ දෙකටම වැදගත් වෙන්නා වූ චාරිත්‍ර වාරිත්‍ර ප්‍රතිපදාවන් මොනවද කියලා. බෞද්ධයාගේ අවසාන අරමුණ වන නිවන් අවබෝධය සඳහා ගිහි පැවිදි දෙපිරිසම ගමන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව නැමැති එකම සදාචාර මාර්ගයේ. අපි මුලින් සාකච්ඡා කළා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයේ ඔස්සේ අනුපූර්ව ශික්ෂා මාර්ගයේ ඔස්සේ තමයි ගමන් කරන්නේ. අවසාන අරමුණ වෙන්නේ නිවන් අවබෝධය. ඒ සඳහා අනුගමනය කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පහුගිය වර්ෂයක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් තිබුණා. අපි බලමු මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඔව්. සිත හා ප්‍රඥාව දියුණු කරන බුද්ධිමත් පුද්ගලයා අවසාන විමුක්තිය ලබා ගැනීම සඳහා සීලය පාදක කොටගෙන අනුගමනය කළ යුතු ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නේ. විමුක්තිය ලබා ගැනීම සඳහා සීලය පාදක කොටගෙන අනුගමනය කළ යුතු ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට කියන ඉගැන්වීම අපි මේ කොටස සාකච්ඡා කරනකොට මේ ප්‍රශ්නය සඳහා අවශ්‍ය පිළිතුරු ලබා ගන්නට පුළුවන්කම ලැබේවි. වෙනසකට ඇත්තේ පැවිද්දාගේ ගමන ගිහියාගේ ගමනට වඩා වේගවත් වීමයි. වෙනසක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා මාර්ගී ගමන් කරද්දී ගිහියා සහ පැවිද්දා කියන දෙපාර්ශ්වයේ වෙනසක් තියෙනවා. ඒ වෙනස පැවිද්දාගේ ගමන ගිහියාගේ ගමනට වඩා වේගවත්. පැවිද්දාගේ ගමන ගිහි කෙනාගේ වේගයට වඩා ගොඩක් වේගවත්. එහෙම කොහොමද වෙන්නේ? ගිහි සම්පත් වලින් ගිහි සම්බන්ධතා වලින් ඈත් වෙලා තමයි පැවිද්දා සිටින්නේ. පැවිද්දාගේ ගමන හංසයාගේ ගමනටත් ගිහියාගේ ගමන මොනරාගේ ගමනටත් ධර්මෙහි උපමා කර ඇත. ගිහියාගේ ගමන සහ පැවිද්දාගේ ගමන බුදුදහම තුල උපමා කර ඇත්තේ කුමන සත්වයින්ටද? හංසයාගේ ගමනට, පැවිද්දාගේ ගමන, මොනරාගේ ගමනට උපමා කරලා තිනවා ගිහියාගේ ගමන. පැවිද්දාගේ ගමන හංසයෙක් ගමන් කරනවා වගේ, මොනරෙක් ගමන් කරනවා වගේ පිල්බර ගොඩක් තියෙන සතෙක් තමයි මොනරා කියලා කියන්නේ. හංසයා කියන්නේ විලේ ඉඳලා තටුවල වතුර බරවත් නැති මේ තටුත් ගසා දාලා හරිම සැහැල්ලුවෙන් විලෙන් පිටත් වෙලා යන සතෙක් හංසයා කියන්නේ. මොනරා කියන්නේ නිතරම පිල්බර ගොඩක් උසුලගෙන ඉන්න සතෙක්. ගිහි ජීවිතයේ ඇති විශාල කාර්යභාරය ගිහියාගේ නිර්වාණ අවබෝධ ගමන පමා කරයි. ගිහි ජීවිතයේ තියෙන විශාල කාර්යභාරය, විශාල සම්බන්ධතා නිර්වාණ අවබෝධය පමා කරනවා. මොනරට ඔහුගේ අලංකාර පිල්බර වේගවත් ගමනකට බාධාවක් වන්නාක් මෙනි. මොනරට ලස්සනට පිල්බර තිබුණට වේගවත්ව ගමන් කරද්දී ඒක ගැටලුවක්. ඒක බාධාවක්. ඒක ලොකු වෙහෙසක්. ඒ වගේ ගිහියාටත් විමුක්තිය සොයා සංසාරයේ සැරිසරන ගිහියෝ ඊතා බඩු උපකරණ පොදි බැඳ කර තබාගෙන යන්නෝය. විමුක්තිය සොයා සංසාරයේ සැරිසරන ගිහියෝ ඊතාමත් බර අධික වූ බඩු උපකරණ පොදි බැඳගෙන
කර තබාගෙන තමයි ඉස්සරහට යන්නේ. එහෙත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පැවිද්දන්ගේ ගමන් මල්ල ඉතා සැහැල්ලුයි. ගමන් මල්ල ඉතාමත් සැහැල්ලුයි. උන්වහන්සේලාට ඒ තරම් ලොකු විශාල සම්බන්ධතා නැහැ. ගෙන යන බඩු මල්ලේ බඩු අඩු වූ තරමට ගමන වේගවත් කරගත හැකිය. අරගෙන යන බඩු මල්ලේ බඩු අඩු වෙන තරමට අපිට සැහැල්ලුවෙන් අරගෙන යන්න පුළුවන්. වේගවත්ව ගමන යන්න පුළුවන්. එම්බා භික්ෂුව ඔරුව හිස් කරනු. එය හිස් කළ විට මෝක්ෂය කරා වේගයෙන් ගමන් කළ හැකි වෙයි. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා භික්ෂුව. එම්බා භික්ෂුව පින්වත් භික්ෂූන් වහන්සේ ඔරුව හිස් කරන්න. ඒ හිස් කළ විට මෝක්ෂය කරා වේගයෙන් ගමන් කළ හැකිය. නිවන කරා වේගයෙන් ගමන් කරන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. එම්බා භික්ෂුව ඔරුව හිස් කරනු. ඒ හිස් කළ විට මෝක්ෂය කරා වේගයෙන් ගමන් කළ හැකි වෙයි. සිංච බික්කු ඉමන් නාවං සිත්තාතේ ලහු මෙස්සති. සිංච බික්කු ඉමන් නාවං සිත්තාතේ ලහු මෙස්සති කියන ධම්මපද ගාථාව. එම්බා භික්ෂුව ඔරුව හිස් කරනු. ඒ හිස් කළ විට මෝක්ෂය කරා වේගයෙන් ගමන් කළ හැකි වෙයි කියලා අනුශාසනා කරලා තියෙන අදහස. සිංච බික්කු ඉමං නාවං සිත්තාතේ ලහු මෙස්සති. ඒ විදිහට දක්වනවා. ධම්මපදය 369 වෙනි ගාථාව. ගාථා 423ක් තියෙනවා. 423න් 369 වෙනි ගාථා ධර්මයේ තමයි සිංච බික්කු ඉමන් නාවං සිත්තාතේ ලහු මෙස්සති කියන ගාථාවේ කිය අදහස තමයි එම්බා භික්ෂුව ඔරුව හිස් කරනු. ඒ හිස් කළ විට මෝක්ෂය කරා වේගයෙන් ගමන් කළ හැකි කියන අදහස. පැවිද්දා මෙන්ම ගිහියත් ඔහුගේ ගමන් මල්ලේ බර හැකි තරම් දුරට අඩු කරගන්නේ නම් ඔහුටද නිවන් අවබෝධයේ යම් කිසි පමණකින් වේගවත් කරගත හැකි වේ. එහෙනම් ගිහියාටත් නිවන් ගමන වේගවත් කරගන්න ඔහු අරගෙන යන මල්ල බර අඩු කරගත්තා නම් හරිම ලේසියක් වෙනවා. හරිම පහසුවක් වෙනවා. අල්පේච්ඡ ජීවිතයේ ගමන් බර අඩු කර ගැනීමේ මාර්ගයයි. අල්පේච්ඡ වූ ජීවිතයක් ගත කරන එක තමයි ගමන් මල්ලේ බර අඩු කරගන්න එකම ක්‍රමය වෙන්නේ. ගමන් මල්ලේ බර අඩු කරගන්න එකම ක්‍රමය අල්පේච්ඡ ජීවිතය. පැරණි ගිහියෝ අපිත් රහතුන් අනුගමනය කරමුයි පොහෝ දිනයන්හි පෙහෙවස් සමාදන් වූහ. පොහොය දවස්වලදී පැරණි කාලේ ගිහියෝ අපිත් රහතන් වහන්සේලා අනුගමනය කරමු. රහතන් වහන්සේලා අල්පේච්ඡ වූ ජීවිතයක් ගත කරලා ශාරීරික පැවැත්ම සඳහා පමණක් ආහාර පාන අරගෙන එහෙම කටයුතු කරපු පිරිසක්. ඒ නිසා පැරණි අය අපිත් රහතන් වහන්සේලා අනුගමනය කරමු කියලා පොහොය දවසේ පෙහෙවස් සමාදන් වෙලා තියෙනවා. වර්තමානයේ වෙනකොට ඒක චාරිත්‍රයක් වෙලා තියෙනවා. පොහොය දවසේ අනිවාර්යයෙන්ම පන්සලට ඇවිල්ලා සිල් සමාදන් වෙලා නිවැරදි විදිහට සීලය ආරක්ෂා කරනවද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. හැබැයි අතීතයේදී ඊට වඩා වෙනස් අරමුණකින් තමයි සිල් සමාදන් වෙලා තියෙන්නේ. එබැවින් පැවිදි පක්ෂය සඳහා දේශිත සිල්, ආචාර ධර්ම, චාරිත්‍ර, වාරිත්‍ර ආදියද එකම නිවන් මාර්ගයේ ගමන් කරන ගිහියාටද ප්‍රයෝජනවත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයට අනුව නම් නිවන් අවබෝධ කරගන්නට ඕන. එහෙනම් පැවිද්දා සඳහා නියමිත සිල්, ආචාර ධර්ම, චාරිත්‍ර, වාරිත්‍ර ගිහියාගේ ජීවිතයටත් අදාළයි. බෞද්ධ සිරිත් විරිත් කෙරෙහි ඒවායින් ලැබී ඇති ආభాසයේද ඉමහත්ය. සිල් වලින් බෞද්ධ ගිහියාට එහෙම නැත්නම් බෞද්ධ ආචාර ධර්ම වලට ලැබිලා තියෙන ආభాසය මහ විශාලයි. වත් සම්පූර්ණ නොකරන්නේ සීලේ සම්පූර්ණ නොකෙරේ. වත්තන්න පරිපූර්ති න සීලං පරිපූර්ති කියලා කියන්නේ. වත්තං න පරිපූර්ති
න පරිපූර්ති න සීලං පරිපූර්ති. ඒ විදිහට තමයි දැක්විලා තියෙන්නේ. වත් සම්පූර්ණ නොකිරීම නිසා සීලය සම්පූර්ණ නොවෙනවා කියන අදහස. සීල සුද්ධිය නොලබන්නේ සිතේ සමාධිය නොලබයි. සීල විසුද්ධිය එහෙම නැත්නම් සීල තුලින් පිරිසිදු භාවය ඇති කරගන්නේ නැත්නම් සමාධියට යන්නට බෑ. වික්ෂිප්ත සිත් ඇත්තේ ධර්මයේ නොදකි. වික්ෂිප්ත භාවය තිබ්බම ධර්මයේ දකින්න බෑ. ධර්මයේ නොදකින්නේ දුකින් නොමිදේ. ධර්මයේ දැක්කේ නැත්නම් දුකින් මිදෙන්නට බෑ. විනය විනිච්ඡය වත්තක්ඛන්දකේ. විනය විනිච්ඡේ වත්තක්ඛන්දකේ දැක්වෙනවා. මෙන්න මෙහෙම වත් සම්පූර්ණ නොකරන්නේ සීලය සම්පූර්ණ නොකරේ. සීල සුද්ධිය නොලබන්නේ සිතේ සමාධිය නොලබයි. සීලයෙන් පිරිසිදු භාවය ලැබුණේ නැත්නම් අනිවාර්යයෙන්ම හිතේ සමාධිය ඇති කරගන්න බෑ. වික්ෂිප්ත සිත් තියෙන අයට ධර්මයේ දකින්න බෑ. ධර්මයෙන් දකින්න බැරි අයට දුකෙන් මිදෙන්නට බෑ කියලා විනය විනිච්ඡය තුළ දැක්විලා තියෙනවා. ඉතින් අපි ආකාරයෙන් කතා කළේ දහම් පාසල් අවසාන විභාගය සඳහා නියමිත බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ සංස්කෘතිය කියන පොතට අදාළව සහ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන ආකාරය අපි අද ප්‍රශ්න පත්‍ර සම්බන්ධව වැඩිපුර අවධානය යොමු කළේ නැහැ. මම යොමු කරපු ප්‍රශ්නවලට ඔබට පුළුවන්කම තියෙනවා පිළිතුරු පහතින් සඳහන් කරන්නට. නිවැරදි පිළිතුරු වලට ලකුණු ලබා දීම සහ නිවැරදි නොවන පිළිතුරු වලට අපි ඒ නිවැරදි නොවන බව සඳහන් කරන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. දහම් පාසල් අවසාන විභාගය හොඳින් සමත් වෙන්නට වගේම දහම් පාසල් දැනුම ලබා ගැනීම මේ පොත්පත් වලින් ලබා ගන්නට ඕන දැනුම ලබා ගන්නටත් ඔබට මේ සාකච්ඡාවන් ගොඩක් වැදගත් වේවි. එහෙමනම් අපි ඊළඟ පැයේදී 9 ඉඳලා 10 වෙනකම් ඊළඟ දවසේදී 8 ඉඳලා 9 වෙනකම් සහ 9 ඉඳලා 10 වෙනකම් මේ සාකච්ඡාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟ සඳුදා දවසෙත් ඒ වගේම අඟහරුවාදා දවසෙත් සම්බන්ධ වෙන්නට කියලා මතක් කරමින් සඳුදා සහ අඟහරුවාදා දවස් දෙකේ සාකච්ඡාවෙන් අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඒ වගේම පිරිවෙන දහම් පාසල Facebook page එක දහම් පාසල අවසාන විභාග පන්තිය කියන සමූහය පිරිවෙන දහම් පාසල කියන සමූහය මේ හැම එකක් ඔස්සේම ඔබට මේ පාඩම් සඳහා සම්බන්ධ වෙන්නට පුළුවන් බවත් මතක තබා ගනිමින් තවත් බොහෝ හිතමිතුරන්ට යහළුවන්ට දහම් පාසල් යහළුවන්ට මේ පිළිබඳව දැනුවත් කරන්නට කියලා ඉල්ලා සිටිමින් අද පාඩමින් සමුගන්නවා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්